ඔන්න ඔබ දන්නවද? සෙනසුරුගේ අතේ තමයි දිව්‍ය ලෝකයේ යතුරුයි අපායේ යතුරුයි දෙකම තියෙන්නේ. ඔබ බලන්න ඔබේ අතේ තියෙන මොන යතුරුද කියලා. එකම උණු වතුරට දාන අර්තාපල් ගෙඩිය මෙලෙක් වෙද්දි ඒ උණු වතුරටම දාන බිත්තරය තද වෙනවා. මම හිතනවා කටක ලග්නය උපන්න ඔබට 2025 මාර්තු දක්වා ඔන්න ඔය ගති ලක්ෂණ දෙකම ඔබට එක විතර රඟපාන්න වේවි. පාසලේදී කරන්නේ උගන්වලා තමයි විභාගෙ දෙන්නේ. ජීවිතයේදී කරන්නේ විභාගෙ දීලා තමයි උගන්වන්නේ. ඔන්න ඔබට විභාගෙ දීලා ඉවරයි. දැන් ඔබට උගන්වන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා සෙනසුරු කියන ගුරුවරයා ඔබට උගන්වපු පාඩම් ටික හොඳට සිහි තබාගෙන අලුත් විදියකට හිතලා අලුත් විදියකට ආරම්භ කරන කාලය උදා වෙලා තියෙනවා. මේ සෙනසුරුගේ ග්‍රහමාරුවත් සමග බොහෝ විට ඔබගේ යටිසිතට නැත්නම් නිතරම මානසිකව කලකිරෙන්න පුළුවන්. ඔබ මේ ලෝකෙට වැඩක් නැති කෙනෙක් හැටියට. හැබැයි අමතක කරන්න එපා ඔබව ලෝකයක් වටින උදවිය ඔබේ නිවසේ බලාගෙන සිටින බව. අයිබෝවන් ජයග්‍රහී දවසක් වගේම සුබ කාලයක් ප්‍රාර්ථනා කරනවා දසත YouTube channel වටා එකතුලා සිටින ඔබ සෑම දෙනාටම. හැමදාම අලුත් දේ ඔබට තිලින කරන දසත YouTube channel වටා එකතුලා සිටින ඔබට අද මම කියන්න බලාපොරොත්තු වෙනවා ඊටමත් වැදගත් මාතෘකාවක් පිළිබඳ. ග්‍රහලෝකයේ වෙනස් වන්නා වූ සංසිද්ධීන් ගැන තමයි දසත YouTube channel නිතරම ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔබ අහලා ඇති ග්‍රහලෝකයේ දුකට අධිපති ග්‍රහය එහෙම නැත්නම් ග්‍රහලෝකයේ කම්කරුව හැටියට සැලකන සෙනසුරු පිළිබඳව. සෙනසුරු කිව්ව ගමන් ටිකක් බය නැත්නම් බිය ඇති කරන චිත්‍රයක් තමයි ඔබ තුළ මැවෙනවා ඇත්තේ. මොකද හිතට දැනෙන්නටම, ගතට රිදෙන්නටම ඕනම දෙයක් මිනිසෙකුට කරන්න පුළුවන් ග්‍රහයක් හැටියට තමයි සෙනසුරු ඔබ හඳුන්වන්නේ. ඉතින් මේ සෙනසුරු එක රාශියක වසර දෙකමාරකට ආසන්න කාලයක් ඉන්නේ. මකර සහ කුම්භ ලග්න වලට ලග්නාධිපති වෙන්නේ සෙනසුරු. ඒ වගේම තමයි තුලා ලග්නෙටත් වෘෂභ ලග්නෙටත් යෝගකාරක ග්‍රහය වෙන්නේ සෙනසුරු. පුෂ අනුර උත්තර පුටුප කියන නැකත් තුනේ අධිපතිත්වය දරන්නේ සෙනසුරු. නුග වෘක්ෂය තමයි සෙනසුරුගේ ඉෂ්ට වෘක්ෂය හැටියට සලකන්නේ. කපුට තමයි සෙනසුරුගේ වාහනය වෙන්නේ. නිල් පැහැ තමයි සෙනසුරුගේ වර්ණය වෙන්නේ. ඒ වගේම නිල් මණික නැත්නම් කාක නිල් තමයි සෙනසුරුගේ පාෂාණය වෙන්නේ නැත්නම් මණික් ගල වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ඉන්න සෙනසුරු විශේෂයෙන් අපේ ලංකාවේ කේන්ද්‍රයේ කුම්භ කියලා තමයි සලකන්නේ. ලංකාවේ කේන්ද්‍රයටත් අධිපතිත්වය දරන්නේ සෙනසුරු. ඒකී සෙනසුරු 2020 ජනවාරි මාසයේ ඉඳලා තමාටම අයත් මකර රාශියට ප්‍රවේශ වෙලා ගමන් කරනවා 2022 අප්‍රේල් මාසයේ 29 වෙනිදා දක්වා. සෙනසුරු මකර රාශි ගත වීමත් එක්කම මේෂ කටක තුලා සහ මකර ලග්න හිමියන්ට සෙනසුරුගෙන් යෙදෙන්නා වූ පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගයේ යෙදෙනවා. ඔන්න ඔබ දන්නවද? සෙනසුරුගේ අතේ තමයි දිව්‍ය ලෝකයේ යතුරුයි අපායේ යතුරුයි දෙකම තියෙන්නේ. ඔබ බලන්න ඔබේ අතේ තියෙන මොන යතුරුද කියලා. ඉතින් සෙනසුරුගෙන් දිව්‍ය ලෝකයේ යතුරු ගන්න විදිය ගැන තමයි අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෙනසුරු වසර 30කට පස්සේ කුම්භ රාශි ගත වීම තමයි අප්‍රේල් මාසයේ 29 වෙනිදා උදෑසන 7:52ට සිද්ධ වෙන්නේ. මේ වගේ ග්‍රහමාරුවක් සිද්ධ වුණා 1993 මාර්තු මාසේ 5 වෙනිදාත් සෙනසුරු කුම්භ රාශියට ආවා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා 1963 ජනවාරි මාසේ 27 වෙනිදාත් සෙනසුරු කුම්භ රාශියට ප්‍රවේශ වුණා. ඊට ඉස්සෙල්ලා නම් 1937 මාර්තු මාසේ 15 වෙනිදා තමයි සෙනසුරු කුම්භ රාශියට ආවේ. ඔබට නැවතත් සෙනසුරුව කුම්භ රාශියේදී මුණ ගැහෙන්නේ 2052 පෙබරවාරි මාසේ 20 වෙනිදා. ඊටත් වඩා එහා කාලයක් සෙනසුරු කුම්භ රාශිය ගත වෙනකම් බලන් හිටියොත් 2081 මැයි මාසේ 20 වෙනිදා තමයි සෙනසුරු කුම්භ රාශියට ප්‍රවේශ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සෙනසුරුගේ ග්‍රහමාරුව වඩාත් වැදගත් වෙනවා. 2025 මාර්තු මාසයේ දක්වා මේ කියන්නේ වසර දෙකමාරකට ආසන්න කාලයක් සෙනසුරු කුම්භ රාශියට ප්‍රවේශ වීමක් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා මේ සෙනසුරුගේ ග්‍රහමාරුව වඩාත් වැදගත් වෙනවා. ග්‍රහලෝකයේ යාචකයා හැටියට සලකන සෙනසුරු, කම්කරුව හැටියට සලකන්නේ සෙනසුරු. දුකට අධිපතිත්වය දරන්නේ සෙනසුරු. ඒ වගේම තමයි කම්කරු ජනතාව නියෝජනය කරන්නේ සෙනසුරු. ඉතින් මේකී සෙනසුරු අපිට කොයි වගේ ඉරණමත් ඉරින කරයිද යන වගේ තමයි මම හිතන්නේ ඕගොල්ලෝ හැමදෙනාම බලාගෙන ඇත්තේ. කොහොම වුණත් සෙනසුරුගේ අතේ දිව්‍ය ලෝකයේ අපාය යතුරුයි දෙකම තියෙනවා කියන එක මම ඔබට කිව්වා. ඉතින් ඒ නිසා
ඔබ හරියට ඔබගේ ආගමානුකූලව වත් පිළිවෙත් ටික ඉෂ්ට සිද්ධ කරගෙන ඉන්නවා නම් ඔබට අකපැදේ අන් අයට නොවෙන්නත් ඔබ වග බලා ගන්නවා නම් සෙනසුරු අනිවාර්යෙන්ම ඔබට දිව්‍ය ලෝකයේ අතුර මේ වසර දෙකමාරදී අතේ තියෙන එක නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. ඉතින් ලග්නෙන් ලග්නෙට සෙනසුරුගේ ග්‍රහමාරුව කොයි වගේ ඉරණමත් ඉදින කරයිද යන වගේ අපි දැන් විමසලා බලමු. රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නය උපන්න ඔබත් බලාගෙන ඇත්තේ මේ සෙනසුරුගේ ග්‍රහමාරුව ඔබට කොහොමද සිද්ධ වෙන්නේ කියලා නේද? සෙනසුරු අප්‍රේල් මාසයේ 29 වෙනිදා ඔබේ ලග්නෙන් 11 වෙනිදාට ප්‍රවේශ වෙනවා. ඒ 11 වෙනිදාට ප්‍රවේශ වෙද්දී ඔබේ ලග්නාධිපති අඟහරුත් 11 වෙනිදා තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේෂ ලග්න හිමියන්ට 10 වෙනිදා 11 වෙනිදාට අධිපති දරන්නේ සෙනසුරු. 11 වෙනිදාට එනවයි කියන්නේ එතනත් යාට බලවත් වෙනවා. ඒ නිසා ඔන්න මේෂ ලග්න හිමියන්ට කටයුතු ටික සාර්ථක කරගන්න මම හිතනවා මේ ග්‍රහමාරුව වඩාත් වැදගත් වේවි කියලා. කොහොම වුණත් ලග්නේ රාහු ගමන් කරන නිසා එක දෙයක් ඔබට කියන්න කැමතියි. කලබල වෙලා කඩිමුඩියට අඩමානට තීරණ ගනින්න දින ටිකක් පරිස්සම් වෙන්න. මොකද රාහු ඔබගේ මනස යම් යම් පීඩා ඇති කරන්න පුළුවන්. ඒතර සෙනසුරුගෙන් එන ලැබීම් පැත්ත ඔබට මැකී යන්න පුළුවන්. ඒ හින්දා බුද්ධිමත් බව පෙරදරි කරගෙන හැමතිස්සෙම කටයුතු කිරීම තමයි මේෂ ලග්න හිමියන්ගේ පරම වගකීම විය යුත්තේ. ඒ විතරක් නෙමෙයි බොහෝ විට රැකී ආරක්ෂා ලාභ, නව ආදායම් මාර්ග ලාභ වගේම අතමිට සරු කරගන්නත් මේෂ ලග්න හිමියන් දරන ලබන උත්සාහයන් අතිශය සාර්ථක වීමේ වැඩි ඉඩ කඩක් මෙන්න මේ ග්‍රහමාරුව තුළ ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි කේතු 7 වෙනිදා ගමන් කරන නිසා මේෂ ලග්න හිමියන් ප්‍රේමයේ ආලය විවාහදී කටයුතු කරද්දී නම් හැඟීම කියන දේ පැත්තකට කළා බුද්ධියට පෙරදරි කරගෙන බුද්ධියට ඉඩ කඩ දීලා තීරණ ගැනීම වඩාත් වැදගත් වෙනවා. මොකද කලබලයට තීන්දුව අරගෙන නිසංසලේ පීඩා විඳීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා. මේ කොහොම වුණත් සෙනසුරු 11 වෙනි ගමන් කරනවා කියන්නේ ඔබට ලැබීම් වලට ඉතාමත් සුබයි. ඒ ලැබීම් තව තවත් වැඩි දියුණු කරගන්න ඔබට හැකියාවක් තිබේ නම් මෝර පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කළා මෝර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළා කටයුතු ආරම්භ. ඔබ විදේශගත වෙලා හිටියත් මේ කටයුතු ඔබට කිරීමේ වාසනාව වාසනාව තියෙනවා. ඒ වගේම ඔබ මෙරට ඉන්න කෙනෙක් නම් සෙනසුරුගේ ඒ රාෂ්ට්‍ර කපලකාරී තත්වයන් ගත කරනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් 4 පොයේ පවතින දිනක රාත්‍රී අයාලේ යන සතුන්ට ආහාර ස්වල්පයක් දීලා බලන්න. අනිවාර්යෙන්ම මේෂ ලග්න හිමියන්ට නම් එතකොට සෙනසුරු දිව්‍ය ලෝකයේ අතුර ඔබගේ සුරතේ තබන බව නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන්න ඔබට සෙනසුරුගේ ග්‍රහමාරුව කොහොමද? සෙනසුරු කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ යෝගකාරකය. යෝගකාරකය කියන්නේ ලැබීම් දෙන ග්‍රහය. එකී ලැබීම් දෙන ග්‍රහයා ඔබේ ලග්නෙන් 10 වැන්න වූ රැකියා ස්ථානයට තමයි ප්‍රවේශ වෙන්නේ. මේ සෙනසුරු එනකොට අඟහරුවේහි පිළිගන්න සූදානමින් ඉන්නේ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතු. ඉතින් උන රැකී ආරක්ෂා ආශ්‍රිත අර්බුදකාරී වටපිටාවක් තිබ්බනම් වෘෂභ ලග්න හිමියන්ට මේ දේවල් निराකරණය කරගන්න වාසනාව පවතිනවා. අමතක නොකළ යුතුයි ඔන්න වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු බලවත් වීම නිසා යෙදෙන්නා වූ සස නැමැති පංචමහා පුරුෂ යෝගයක් පවතිනවා. ඒ නිසා මම හිතනවා වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු මේ වසර දෙකමාරත් ඔබව හොඳින් රැක බලා ගනිවි කියලා. බොහෝ විට වෙන්න තියෙන කරදර බාධක කල්තියා හඳුනා ගැනීමේ ඔබට ඉව ඇති කරන ආකාර තමයි පවතින්නේ. කොහොම වුණත් සමීපතෙන් සමග කටයුතු කරද්දී ටිකක් පරිසම් සාගත වෙන්න වෘෂභ ලග්න හිමියන් අමතක කරන්න එපා. ඔබෙන්ම උදව් උපකාර ගන්න අයම ඔබට එරෙහිව කටයුතු කිරීමෙත් වැඩි ඉඩ කඩක් තිබෙනවා. කොහොම වුණත් අඟහරුගේ මාරුව සිද්ධ වෙන කම්ම වෘෂභ ලග්න හිමියන් ටිකක් කල්පනාකාරී වෙන්න විශේෂයෙන් විවාහදී කටයුතු පිළිබඳව. මොකද අඟහරුයි සෙනසුරු එකතු වීම තුළ ශනි මංගල කියලා යෝගයක් නේ හැදෙන්නේ. ඒ නිසා මේ තුළ යම් යම් අහිතකරතා මතු කිරීමේ ඉඩ කඩ පවතිනවා. වැඩිහිටි ආදීන්ගේ උරුම හරුමකම් පිළිබඳ යම් බාධා කරදර තිබ්බනම් ඔන්න අප්‍රේල් 29ත් 2025 මාර්තු 4 කාලයේ ඒ තත්ත්වයන් ඔබට ඒකාන්තයෙන් ළඟා කරගැනීමේ භාග්‍ය වාසනාව පවතිනවා. වම්මතාශිත ස්නායුගත රෝග පීඩා හිරිවැටීම් වැනි තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ වැනි සුළු වාත වේදනාවකදී පවා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙන බව අමතක කරන්න එපා. කොහොම වුණත් ඔබට මේ සෙනසුරුගේ රැකියා ස්ථානගත වීම යහපත් කරගන්න නම් ඔබට පුළුවන් කමක් තියෙනවා නම් පුර අටවක ලබන පෝයක් දවසක ඔබට ළඟම ඇති විහාරස්ථානයකට ගිහිල්ලා
බෝමලු ඇමදීමට ඉදලක් පූජා කරන්න. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාවක් තිබේ නම් පුර අටවක ලබන පොය දවසක නිල් පැහැති මල් 9ක්වත් ඔබ අදහන කුමන හෝ සාස්ත්‍රයකට පූජා කළා ඔබට සෙනසුරුගේ ආශිර්වාද ළඟා කරගන්න. මම හිතන එක වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කරගන්න විතරක් නෙමෙයි. සෙනසුරු වෘෂභ ලග්න හිමියන්ගේ ලැබීම් දෙන ග්‍රහය වගේම ඔබටත් 2025 මාර්තු දක්වාම සෙනසුරුගේ සියලුම ලැබීම් ඔබගේ දෝතට ගන්න පුළුවන්කම ලැබේ. තුන්වන රාශිය මිථුන ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත්te සෙනසුරු මාරුව ඔබට කොහොමද කියලා නේද? ඔන්න සෙනසුරු මාරුව මිථුන ලග්න හිමියන්ට නම් සුබ ආරංචියක් අරන් තමයි ඇවිත් තියෙන්නේ. ඒ මොකක්ද දන්නවද? 2020 ජනවාරි මාසයේ ඉඳලා වසර දෙකමාරක් මිථුන ලග්න ඔබ ගත කළ සෙනසුරුගේ ලග්න අෂ්ටම කියන ඒ රාෂ්ටකයට තිතක් තියලා කොමාවක් තියලා ඔන්න සෙනසුරු වෙනවා ඔබේ ජන්මපත්‍රයේ පුණ්‍යස්ථානයේ වූ නම වෙන්නට. මම හිතන්නේ පසුගිය වසර දෙකමාර තුළ ඔබට මානසික කායික වශයෙන් වදගෙන දුන් කරුණු කාරණා වලින් නිදොස් කොට නිදහස් වෙන්න ඕන මිථුන ලග්නවියන්ට ඉඩකඩ පවතින ග්‍රහමාරුවක් හැටියට සලකන්න පුළුවන්. කොහොම වුණත් ඔබට වෙනදට වඩා ආගම දහම කෙරේ වැඩි උනන්දුව උත්සාහය කැපවීම ගෙන දෙන්න. දැනුගත් අයගේ ආගමික නායකාදින්ගේ ඇසුර නොඅඩුවම ලැබෙන ග්‍රහමාරුවක් හැටියටත් මිථුන ලග්නවියන්ට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ කරපු කටයුතු වල යම් යම් බාධා කරදර අතපසු වෙච්ච මග හැරිච්ච නවතල තිබිච්ච අන්නේ කටයුතු ඔබ හිතනවත් වඩා හොඳින් ආරම්භ කරන ක්‍රියාවේ යොදවන්න. ඒ විතර නෙමෙයි ජයග්‍රහණය කරන්නත් මිථුන ලග්නමියන්ට වැඩි ඉඩකඩක් ලැබෙන නිසා ඔන්න ඔබ බොහොම ජව සම්පන්නව මේ සෙනසුරුගේ මාරුව පිළිගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි ඔබෙන් දුරස් වෙච්ච උදවිය වුණ නැවතත් ඔබගේ ඇසුර පතාගෙන යන කාලයක් හැටියටත් මිථුන ලග්න හිමියන්ට මේ සෙනසුරුගේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් සෙනසුරුගේ ග්‍රහමාරුව තුල ඔබ විශේෂයෙන් ආහාර පාන ආදී ගනිද්දී වෙලාවට වගේම පාලනයෙන් යුතුව ගන්න නම් අමතක කරන්න එපා. මොකද හෝමෝන ආශ්‍රිත යම් යම් ව්‍යාකූලතා මතු කිරීමෙත් වැඩි ඉඩකඩක් පවතිනවා. ආගමික නායකාදින්ගේ ඇසුර නොඅඩුවම ලැබෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් බොහෝම සැහැල්ලු සිතින් යුතුව කටයුතු දියත්තරගෙන යාමේ ශක්තිය ඔබට පවතිනවා. ඔබටත් හැකියාවක් තිබේ නම් මෝර පිරිත ජය පිරිත වරක් හෝ සත්‍යයනා කළා මෝර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කළා කටයුතු ආරම්භ. සෙනසුරාදා දිනවල ඔබට පුළුවන්කමක් තියෙනවා පුංචිම හෝ කුසලක් කරන්න ඔබ උත්සාහවන්ත වෙන්න. ඒක ඔබ මෙරට හිටියත් විදේශගත වෙලා හිටියත් මම හිතනවා ඔබට ඒක පහසුවෙන් කිරීමේ හැකියාව තිබේ කියලා. බලන්නේ විට සෙනසුරු පුණ්‍යස්ථානය කියන්නේ පෙර පින් පළ දෙන තැනනේ. මිථුන ලග්නයේ උපන්න ඔබට කොච්චර ප්‍රමාණයක් සෙනසුරු පෙර පින් අරගෙන ඒවිද කියලා. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ සෙනසුරුගේ ග්‍රහමාරුව ඔබට කොහොමද කියලා නේද? ඔන්න කටක ලග්න හිමියන්ට නම් ටිකක් කල්පනාවෙන් කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. මොකද කටක ලග්න හිමියන්ට 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා ඉඳලා 2025 මාර්තු දක්වා ලග්න අෂ්ටම නැමැති රාෂ්ටක තත්ත්වයක් තමයි තිරින කරලා දෙන්නේ. 2020 ඉඳලා 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා වෙනකම් ඔබට සස කියලා යෝගේ ගමන් කරපු සෙනසුරු තමයි ඔන්න ඔබේ ලග්නෙන් 8 වෙන්නට ප්‍රවේශ වෙන්නේ. ඒ නිසා ඔන්න කරන කියන කටයුතු වෙනද වගේ කලබලයට කඩිමුඩියට නම් කරන්න හිතන්න එපා. බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු සැලසුම් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. බොහෝ විට කාර්ය බහුලත්වය ටිකක් අධික කරන ආකාර කටක ලග්නිමියන්ට ගෙන දෙන්න. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් බොහෝ විට ඔබගෙන් අතපසු වෙන්න පුළුවන්. නැගහැරිලා යන්න පුළුවන්. ඒ නිසා ඇතැම් විට දැඩි තීන්දුව తీරන වලට එන්නත් ඇතැම් විට අඩියක් පස්සට අරගෙන සෞම්‍ය ගතිගුණ ඇති කරගන්නත් කටක ලග්නිමියන් උත්සුක විය යුතුයි. මොකද බහලා ඇතිනේ එකම උණු වතුරට දාන අර්තාපල් ගෙඩිය මෙලෙක් වෙද්දි ඒ උණු වතුරටම දාන බිත්තරය තද වෙනවා. මම හිතනවා කටක ලග්නයේ උපන්න ඔබට 2025 මාර්තු දක්වා ඔන්න ඔය ගති ලක්ෂණ දෙකම ඔබට එක විට රඟපාන්න වේවි. ඒ විතරක් නෙමෙයි අනපේක්ෂිත අනතුරු විපත් ගෙන දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ යතුරුපැදි ධාවනයේ යෙදෙන කෙනෙක් නම් වෙනදට වඩා පැය කාලකටවත් වඩා කලින් තමන්ගේ කටයුතු සඳහා පිටත් වෙන්න අමතක නොකර ඉන්න එපා. අනිවාර්යෙන් කල් වේලා ඇතුව කලබල මානසිකත්වයෙන් තොරව කටයුතු දියත් කිරීම වැදගත්. මේ තිබෙන අහිතකරතා මගහරව ගන්න මම ඔබට එක දෙයක් කියන්නම්. නීලාංජන සමාභාෂං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරං
මෙන්න මේ පාඩේ ඔබ මෙරට හිටියත් විදේශගත වෙලා හිටියත් ඔබට ඔබේ කටයුතු ආරම්භ කරන්න ඉස්සෙල්ලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ මෙරට ඉන්න කෙනෙක් නම් අමතක නොකර දවසේ ප්‍රථම රාජකාරිය ලෙස නුග වෘක්ෂයකට වතුර සල්පයක් දාන්න. එවිට ඔබේ කටයුතු වලට බාධා කරන්න මං හිතන්නේ කාටවත් බැරි වෙයි. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ සෙනසුරුගේ ග්‍රහමාරුව ඔබට කොහොමද කියලා නේද? සිංහ ලග්නෙමියන් දන්නවද 2020 ජනවාරි මාසේ ඉඳන් 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා වෙනකන් සෙනසුරු ගමන් කරේ 6 වෙනි. 6 වෙනි කියන්නේ රෝග ස්ථානයේ සතුරු ස්ථානය. බොහෝ විට සමීපතෙන් ඔබගෙන් දුරස් වෙන්නට ඇති. ඒ විතරක් නෙමෙයි. ඒ වගේම තමන් සන්තකයේ තිබෙන වටිනා කියන දේවල් කැඩී බිඳී යන්නේ නැති සොර සතුරු කරදර බාධක වෙන්නේ නැති. අනේක විදි අමතක වීම වෙන්නේ නැති. අන්නේ තත්වයන් නිම කරමින් තමයි සෙනසුරු 7 වෙන්නට එන්නේ. සිංහලවනියම් විශේෂයෙන් හිතා ගන්න සෙනසුරු 7 වෙන්න කියන්නේ දිග්බල තැන. ඒ විතරක් නෙමෙයි සිංහලක් නිමියන්ට සස කියලා පංචමහා පුරුෂයෝගෙකුත් උදා කරනවා. ඔන්න කොහොම වුණත් යුග ජීවිතාශ්‍රිතව වෙනදට වඩා බොහොම ශාස්ත්‍රීයත්වයෙන් ඊට ගත කරන්න ඉඩ කඩ ලැබේ. පදිංචි ස්ථානාශ්‍රිත යම් යම් වෙනස්කම් සිදු වෙන්නත් ඉඩ කඩ තිබෙනවා. විදේශගත වීමක් පිළිබඳ බලාපොරොත්තුෙන් හිටියන. අන්නේ බලාපොරොත්තු සාර්ථකත්වයක් නැත්නම් යථාර්ථයක් බවට පත් කරගන්න සෙනසුරුගේ ග්‍රහමාරු විවහල් වන බව සිංහලක් නිමියන් අමතක කරන්න එපා. පිය පාර්ශවීය උරුම හරුමකම් වෙනුවෙන් අන් අයගෙන් තිබිච්ච බාධා කරදර निराකරණය කරගන්න. ඒ වගේම තමයි නීති කරදර බාධක අස්ථාන චෝදනා තිබ්බනම් අන්නේ දේවල් නිදහස් වෙන්න වැඩි ඉඩ කඩක් පවතින ග්‍රහමාරුවක් හැටියට සිංහලක් නිමියන්ට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ සෞඛ්‍ය තත්ත්වයන් වල යම් යම් පිළිහිම් තිබුණා නම් රෝග විනිශ්චය වෛද්‍යවරුන්ට අපහසු වෙලා තිබුණා නම් අන්නේ තත්ත්වයන් පවා निराකරණය කරගන්න සෙනසුරුගේ ග්‍රහමාරු විවහල් වෙනවා. සෙනසුරු දුකට අධිපති ග්‍රහය වුණාට යුග ජීවිත ආශ්‍රිතව නම් සැපතක් උරුම කරන බව නම් මේ ග්‍රහමාරුව තුළ කියන්න පුළුවන්. කොහොම වුණත් සිංහලක් නෙමෙයි ඔබ මෙරට හිටියත් විදේශගත වෙලා හිටියත් සූර්ය පිරිත ජය පිරිත මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කළා සූර්ය පිරිත ජය පිරිත මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කළා කටයුතු ආරම්භ කරලා බලන්න. අනිවාර්යෙන් කොතරම් අභියෝග මැද්දේ පවා සෙනසුරු ඔබගේ සාර්ථකත්වයට මම්පෙත් සලසන බව නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන්න ඔබත් පුලපුලා බලාගෙන ඇත්තේ මේ සෙනසුරුගේ ග්‍රහමාරුව ඔබට මොකක් වෙයිද කියලා නේද? ඔබ දන්නවා ඇති 2020 ඉඳලා වසර දෙකමාරකට ආසන්න කාලයක් 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදාකන් සෙනසුරු ගමන් කරේ ඔබේ ලග්නයෙන් පස්වෙනි වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන එහෙම නැත්නම් පුත්‍රස්ථානගත. එකී සෙනසුරු අප්‍රේල් මාසේ 29 වෙනිදා උදෑසන 7:52ට ඔබේ ලග්නයෙන් 6 වෙනි වූ රෝගස්ථානයට ප්‍රවේශ වෙනවා. හැබැයි එතනත් සෙනසුරු බලවත් වෙලා ඉන්නේ. කොහොම වුණත් ඔබ කටයුතු හරියාකාරව සැලසුම් කරගෙන මේ වසර දෙකමාරට සූදානම් වීම තමයි වැදගත්. මොකද බොහෝ විට ඔබ හිතන පතන ආකාරයට වඩා හාත්පසින් වෙනස් දේවල් සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. ඔබ සැලසුම් සහගතව කටයුතු කරත් ඒ සැලසුම් යම් තාක් දුරට වෙනස් කිරීම ඇති කරන්න පුළුවන්. ඒ නිසා මුකුත් නොකර ඉන්නවට වඩා අනිවාර්යයෙන්ම දෛනික සැලසුම් සකස් කරගෙන තමයි මේ කටයුතු වලට ඔබ මුහුණ දිය යුත්තේ. ඒ විතරක් නෙමෙයි පසුගිය කාලයේ ඔබට තිබුණා වූ සතුරු කරදර බාධක යම් තාක් දුරට මෙල්ල කරගැනීමේ ඉඩකඩ ලැබෙනවා. අසල්වාසී ඥාතීන් සමග තිබුණා වූ නොහොඳ නොකඩු තත්ත්වයන් निराකරණය කරගන්න කන්‍යා ලග්නමියන්ට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපන කටයුතු වල යම් යම් බාධක තිබුණා නම් අන්නේ බාධා මැඩ ගන්න දැනුගත් අයගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම තුළින් ඒ කටයුතු සාර්ථක කරගැනීමේ වාසනාව වාසනාව තියෙනවා. සෙනසුරුගේ ග්‍රහමාරුව සිද්ධ වෙද්දී ඔබේ ලග්නාධිපති නම් ඉන්නේ 11 වෙනි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ අත්පත් කරගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. රාහු 12 වෙනි ගමන් කරනවා. 12 වෙනි කියන්නේ වැය ස්ථානය. ඒ නිසා බොහෝ විට බුද්ධියට වඩා හැඟීම් ආදීන මුල් දැනෙන ස්වභාවයන් වැඩි කරනවා. උත්සව ප්‍රිය සංഭാෂණ ආදී වෙනදට වඩා බහුල කරා. හැබැයි මේ උත්සව වලට යද්දී ඔබ නිවසින් රැගෙන යන පියවිසිය මේ වසර දෙකමාර තුළ නැවත රැගෙන එන්නත් කන්‍යා ලග්නෙමියන් අමතක කරන්න එපා. ධනෙහි සාශ්‍රිත ආබාධතා ඇති කරන්න පුළුවන්. ඒ නිසා තෙත සහිත ස්ථානවල ගමන් කරද්දී කන්‍යා ලග්නෙමියන් ටිකක් පරිස්සම් වෙන්න. පුළුවන්කමක් තියෙනවා නම් සෙනසුරාදා දිනවල ඔබ මෙරට හෝ විදේශගත වෙලා හිටියා. තමන් අදහන කුමන හෝ සාස්ත්‍රයට එළඟි තෙල් පහනක් දල්වන්න පුළුවන් නම් ඒ වගේම නිල් මල් ළමයක් පූජා කරන්න පුළුවන් නම් සෙනසුරුගේ බාධක අයින් වෙලා සෙනසුරුගේ සුබඵල ඔබගේ දෝතට ගැනීමේ වාසනාව පවතී.
හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ යෝගකාරක ග්‍රහය වෙන්නේ සෙනසුරු. ඉතින් යෝගකාරක ග්‍රහය තවත් රජමෙදුරකට ප්‍රවේශ වීමක් තමයි මේ අප්‍රේල් මාසේ 29 වෙනිදා සිද්ධ වෙන්නේ. මෙතුවක් කල නම් ගමන් කරේ තුලා ලග්නෙමියන්ගේ ලග්නෙන් 4 වෙනි වූ ගෘහස්ථානගතව. ඒ නිසා ගේ දොර ඉඩ කඩම් යාන වාහන ආශ්‍රිත ඔබට යම් යම් පහසුකම් සෙනසුරුගෙන් සලස්සන්නට ඇති. සස කියලා යෝගකින් ගමන් කරේ. එකී සෙනසුරු ඔබගේ පූර්ව පුණ්‍ය ස්ථාන, පුත්‍ර ස්ථාන, විද්‍යා ස්ථානයට තමයි අප්‍රේල් මාසේ 29 වෙනිදා ඉඳලා 2025 මාර්තු දක්වා ප්‍රවේශ වෙන්නේ. යෝගකාරකයා පස්වැන්නේ ගමන් කරනවා කියන්නේ උන්න ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන උදවියට විවිධ භාෂා ගවේෂණය කරනු ලබන උදවියට ඉතාමත් සුබයි. අපහසුයයි කියලා සිතන් ඉඳපු විෂය ධාරාවන් සරල කරගන්න ඔබට සෙනසුරු මම්පෙත් කියලා දෙන බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි දරුබල පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වෙච්ච තුලා ලග්නෙමියන්ගේත් බලාපොරොත්තු සඵල කර දෙන්න සෙනසුරුගේ ග්‍රහමාරු විවහල් වෙනවා. පවුලේ උන්නතිය අභිවෘද්ධි රට ඉතාමත් යහපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි බොහෝ විට පාරම්පරිකව කරගෙන ආපු කටයුත්ත අලුත් විදිහකට හිතලා අලුත් විදිහකට ආරම්භ කරන්න තුලා ලග්නෙමියන්ට ජවයේ ශක්තිය පන්නරය ලබා දෙන ග්‍රහමාරුවක් ඇටියට සෙනසුරුගේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශගත අධ්‍යාපනයක්, විදේශගත ව්‍යාපාරයක්, විදේශගත ආයෝජන කටයුත්තක් කරන්න බලාපොරොත්තු වුණා නම් අන්නේ තත්ත්වයන් සාර්ථක කරගැනීමේ ඉඩකඩ තිබෙනවා. රාහුගේ ගමන නම් සිද්ධ වෙන්නේ ලග්නෙන් 7 වෙනි නිසා ප්‍රේමී ආලය ආශ්‍රිත ස්ථිර තීන්දුව తీරන ගණිද්දී දෙපාරක් නෙමෙයි 10 පාරක්වත් හිතලා ඒ තීන්දුව తీරන ගත්තොත් මේ ග්‍රහමාරුව තුල ඔබට වර්ධින තියෙන ඉඩකඩ ගොඩාක් දුරට අඩුයි. තුලා ලග්නෙමියන්ට පුළුවන්කමක් තියෙනවා නම් ගිලන් නැති භික්ෂුවකට සෙනසුරාදා දිනවල බෙහෙත් ද්‍රව්‍ය ආදිය දන් දෙන්න ඒක වඩාත් වැදගත් වේවි. ඔබ විදේශගතවල ඉන්න කෙනෙක් නම් පූජ්‍ය පක්ෂ කෙනෙකුට හෝ මාසයකට එක දවසක් හරි සෙනසුරාදා දිනවල බෙහෙත් ද්‍රව්‍ය දන් දීලා බලන්න. අනිවාර්යයෙන්ම සදා අමතක නොවන ග්‍රහමාරුවක් බවට ඔබට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. අටවන රාශිය වූ උච්චක ලග්නයේ උපන් ඔබේ 2020 ඉඳලා 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා වෙනකන් සෙනසුරුගේ ගමන නම් සිද්ධ වුණේ ලග්නෙන් 3 වෙනිදා. මොකද උච්චක ලග්නෙමියන්ගේ 3 වෙනිදා කියන්නේ පෞරුෂය. 4 වෙනිදා කියන්නේ ගේදොර ඉඩකඩම් යාන වාහන භෞතික සැප සම්පත්. එකී නියෝජනයන් කරන්නේ සෙනසුරු. ඉතින් එකී සෙනසුරු මෙතුවක් කල් ගමන් කරේ ලග්නෙන් 3 වෙනිදා බලවත්. අන්න එකී සෙනසුරු 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා උදේ 7:52ට ඔබේ ලග්නෙන් 4 වෙනි වූ ගෘහස්ථානයට ප්‍රවේශ වෙන්නේ. සස නැමැති පංචමහා පුරුෂෝගයක් උදා කරමින්. අමතක කරන්න එපා මේ සෙනසුරුගේ ග්‍රහමාරුව සිදු වෙන වෙලාවේ ඔබේ ලග්නාධිපතිත් එහි රැඳිලා ඉන්නවා. ඒ නිසා ඔන්න තමන්ටම කියලා ඉඩමක් කඩමක් මිලට ගන්න හිටියනම්, තමන්ටම කියලා ගෙයක් දොරක් ඉදි කරන්න හිටියනම් අන්න ඒ කටයුතු වල සාර්ථකත්වයක් අත්විඳීමේ ඉඩකඩ උච්චික ලග්නෙමියන්ට පවතිනවා. බොහෝ විට පවුලේ පදිංචීන් පිළිබඳ පවුලේ අයත් එක්ක පදිංචීන් පිළිබඳ යම් වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක බොහෝ විට විදේශගත වීමක් පවා වෙන්නේ ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි තමන් බලාපොරොත්තු වෙච්ච ස්ථානයක තමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රදේශක තමන්ගේ පදිංචිය සනාථ කරගන්න පළමු පියවර තබන්න මෙන්න මේ සෙනසුරුගේ ග්‍රහමාරුව ඉවහල් වන බව මතක් කරන්න එපා. මුත්‍රාශ්‍රිත රෝග පීඩා ටිකක් බහුල කිරීමේ ඉඩකඩ තිබෙන නිසා උච්චික ලග්නෙමියන් අමතක නොකර හැකිතාක් පිරිසිදු ජලය පානය කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තව එක උපදේශයක් දෙන්න කැමති. කාගේ අඩුපාඩු දැක්කත් අන්නේ දේවල් පෙන්눔 කරලා දෙන්න යද්දී නම් ටිකක් පරිස්සමෙන්. බොහෝ විට අස්ථාන චෝදනා ආදිර ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා. වැලමිට මැණික් කටු ආශ්‍රිත රෝග පීඩා තමයි ඇති කරන්නේ. ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබට හැකියාවක් තිබේ නම් සෙනසුරාදා දිනවල ඔබගේ නිවසේ බස්නාහිර දිශාවේ කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් දෙන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත්. හැබැයි අමතක කරන්න එපා සෙනසුරාදා දවස්වල මේ කාර්යය කරන්න ඕන උදේ 6:50ට පෙර සෙනසුරුගේ හෝරාවක් තුලම. ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් ආහාරයක් උදෑසන 6:50ට පෙර ඔබගේ නිවසෙන් එළියේ පක්ෂියෙකුට හෝ දෙන්න. සෙනසුරුවේ විට අනිවාර්යෙන්ම ඔබගේ අතර දිව්‍ය ලෝකයේ අතර දෙන එක නම් ඒකාන්තයෙන් කියන්න පුළුවන්. නවවන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබට ඔන්න සෙනසුරුගේ ග්‍රහමාරුව ඉතාමත්ම වැදගත් ග්‍රහමාරුවක් හැටියට සලකන්න පුළුවන්. ඒ මොකද දන්නවද? 2014 නොවැම්බර් මාස 2 වෙනිදා ඉඳලා වසර 7මාරක් ඔබට සෙනසුරුගේ ලග්නේ රාෂ්ටකයක් පැවති.
මේ සෙනසුරුගේ රාෂ්ට්‍රකයේ ප්‍රබලතම තැන 2017 සිට 2020 දක්වා ගත කරා. 2020 ජනවාරි මාසයේ ඉඳලා 2022 අප්‍රේල් 29 වෙනිදා වෙනකම් සෙනසුරුගේ රාෂ්ට්‍රකයේ ගෙවීගෙන යන වසර දෙකමාර තමයි ගත කරේ. නමුත් අමතක නොකළ යුතුයිනේ ඔබ ගත කරේ සෙනසුරුගේ රාෂ්ට්‍රකයක් බව. අන්නේ රාෂ්ට්‍රකයට තිතක් තියලා සෙනසුරු ඔබේ ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රම ස්ථානයට ප්‍රවේශ වෙනවා. පසුගිය කාලයේ පුරාවටම කොතරම් උත්සාහ දරුවත් ඒ උත්සාහයන් වල සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න බැරි වුණා නම් ඔන්න දැන් ඔබට කාලය ඇවිත් තියෙනවා ඔබගේ වැඩ කටයුතු නිසි ආකාරයෙන් පෙන්වන්න. මොකද පාසලේදී කරන්නේ උගන්වලා තමයි විභාගෙ දෙන්නේ. ජීවිතයේදී කරන්නේ විභාගෙ දීලා තමයි උගන්වන්නේ. ඔන්න ඔබට විභාගෙ දීලා ඉවරයි. දැන් ඔබට උගන්වන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා සෙනසුරු කියන ගුරුවරයා ඔබට උගන්වපු පාඩම් ටික හොඳට සිහි තබාගෙන අලුත් විදියකට ඉතලා අලුත් විදියකට ආරම්භ කරන කාලය උදා වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පොළොවත් එක්ක කරන ගනුදෙනුව ඔබට අතිශය සාර්ථක වෙන්න පුළුවන්. කෘෂි කර්මාන්තයේ මැණික් ව්‍යාපාර ආදී කටයුතු වල නිරත වෙන ධනු ලග්නෙමියන්ට වඩාත් යහපත් වෙනවා. ඒ වගේම තමයි ජලාශිත නිෂ්පාදන වලිනුත් ඔබට ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්න වාසනාව ලැබෙනවා. අනුන් යර්ථය කරන දෙයකට වඩා ස්වාධීන කටයුත්තකින් තමයි ධනු ලග්නෙමියන්ට මේ වසර දෙකමාර තුල ජයග්‍රහණ ගෙන දෙන්නේ. පිටකොන්ද ආශ්‍රිත ආබාධතා ඇති කිරීමේ ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා ඔබ නිදා ගන්නා වූ ස්ථානයේ ඒට යම් අහිතකර බලපෑම් නොකරන බවට තරයේ සහතිකයක් ගන්න. ඊට අමතරව තෙත සහිත ස්ථානවල කලබලයට ගමන් කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. එවිට සෙනසුරු කිසි විටකවත් අහිතකරතාවය ඔබට නොදී හිතකර භාවයම ඔබට ලබා දෙන්න සූදානමින් සිටින බව ධනු ලග්නෙමියන් සිහි තබා ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඔබටත් පුළුවන් කමක් තියෙනවා නම් ශීල ව්‍යාපාර ආදී කටයුතු වලට උදෑසනම කුලකන සල්පයක් දන් දෙන්න. ඒක වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වේවි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබේ නම් පුර අටවක ලබන පොයේ දවසක ඔබ අදහන කුමන හෝ සාස්වරයකට පහන් තුනක් හෝ ඉටිපන්දන් තුනක් දල්වන්න මම හිතනවා වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වගේම සෙනසුරු ඔබට ගෙවුණු වසර 7මාරට වඩා ලබන්නා වූ වසර 7මාර සාර්ථකත්වයේ ගෙනේවි කියලා. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ සෙනසුරුගේ ග්‍රහමාරුව ඔබට කොහොමද කියලා නේද? මකර ලග්නෙමියන්ලත් ඉතාම සුවිශේෂී වසර දෙකමාරක් තමයි මේ ලබන්නේ. ඒ මොකද දන්නවද 2017 ඔක්තෝබර් මාසයේ ඉඳලා ඔබට සෙනසුරුගේ රාෂ්ටකයක් ලැබුවා. ඒ රාෂ්ටකයේ අති ප්‍රබලතම කාලය තමයි 2020 ජනවාරි ඉඳලා 2022 අප්‍රේල් මාස වෙනකම් ඔබ ගත කරේ. ඉතින් කායික මානසික වශයෙන් නොයෙකුත් පීඩා කරදර ගෙන දෙන්නට ඇති. අස්ථාන චෝදනා නොකළ වැරදි වලට දඬුවම් විදීම් වැරදිකාරයෙක් වී මේ හැමදේම ඔබට තියෙන්නට ඇති. ගේදුර ආශ්‍රිතව පවා ප්‍රේමය ආලය ආශ්‍රිතව පවා යම් යම් මත ගැටුම් අදහස් වල පරස්පරතා මතු කරන්නට ඇති. අන්නේ තත්වයන් පැත්තකින් තියලා සෙනසුරු මේ සියලු කරදර බාධා වලින් නිදහස් වීම තමයි 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා ඉඳලා 2025 වෙනකම් පවතී. ඉතින් කොහොම වුණත් ඔන්න මකර ලග්නෙමියන්ට ලොකු සහනදායී තත්වයන් තමයි ගෙන දෙන්නේ. ඉතින් අර වේගයෙන් ගමනක් දුවලා ඇවිල්ලා එකපාරට නවතින්න හොඳ නෑ වගේ තව වසර දෙකමාරක් මේ සෙනසුරුගේ ගෙවිගෙන යන වසර දෙකමාර තිබෙන නිසා පරිස්සමට කල්පනාකාරීව මේ ඉතිරි වසර දෙකමාර ගත කරන්න මකර ලග්නෙමියන් උත්සුක වීම වැදගත් වෙනවා. ප්‍රසිද්ධිය කීර්තිය ඔබ කරා ළඟා කරගන්න වාසනාව පවතිනවා. පිරිවර සම්පත්තිය වල යම් යම් දුෂ්කරතා තිබුණා නම් අන්නේ තත්ත්වය निराකරණය කරගෙන ඔබට ඒ හැකියාව ශක්තිය දෙනවා. දේශපාලන ආදී කටයුතු කරන උදවියට වෙනස් විදියකට හිතලා වෙනස් විදියකට ජනතාව අතර මතුවෙන්න බලයක් වාසනාවක් උදා කරලා තිබෙන බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් පවතින නිසා උස් ස්ථානවල නැගීම් වැනි කාර්යයන් ඔබට නිතරම බහුල කරන්න පුළුවන්. අත්‍යවශ්‍යතාවයක් නොවේ නම් එවැනි කටයුතු හැමදාම තව දවසකට දෙකකට කල් දාන්න. එවිට ඔබට සිද්ධ කරන්න පුළුවන් අහිතකරතා මගහැරීමේ ඉඩ කඩ පවතිනවා. අනපේක්ෂිත අනතුරු විපත් බහුල කරන නිසා යන්ත්‍ර සූත්‍රාශ්‍රිතව කටයුතු කරන උදවිය වගේම ගින්දරාශ්‍රිතව කටයුතු කරන උදවිය ඒ පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන්න. ඔබ මෙරට හෝ විදේශගත වෙලා හිටියත් ඔබට පුළුවන් නම් මෝර පෙරිත ජය පෙරිත වරක් හෝ සජ්ජායනා කරන්න මෝර පෙරිත ජය පෙරිත වරක් හෝ ශ්‍රවණය කරන්න. මේ සෙනසුරුගේ ගිවිගෙන යන වසර දෙකමාරයි තිබෙන අඳුරු ප්‍රතිඵල ඔබට භංග කරගන්න පුළුවන්කම ලැබේ. ඔබ ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාවක් තිබෙන නුග වෘක්ෂයකට වතුර සල්පයක් දාන්න වගේම සෙනසුරාදා දිනවල ගිලන්ව ඇති භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය දාන් දෙන්න.
ඒ වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්. 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන්න ඔබත් බලාගෙන නැත්තේ මේ සෙනසුරුගේ ග්‍රහ මාරුව ඔබට කොහොමද කියලා නේද? කුම්භ ලග්නේ මියන්ට මේ සෙනසුරු මාරුව ටිකක් කල්පනාකාරී විය යුතුයි. මොකද සෙනසුරු කියන්නේ ඔබේ ලග්නාධිපති බවත් ඇත්ත. සෙනසුරු ඔබේ ලග්නයට ප්‍රවේශ වෙන බවත් ඇත්ත. සස නැමැති පංචමහා පුරුෂයෝගිකුත් යෙදෙන බවත් ඇත්ත. හැබැයි 2020 ජනවාරි මාසයේ ඉඳලා මේ සෙනසුරු 12 වෙනි ගමන් කරමින් ඉඳලා ලග්නයට ප්‍රවේශ වෙන්නේ සෙනසුරුගේ ඒ රාෂ්ටක තත්වයේ අති ප්‍රබලතම කාලය ඔබට උදා කරමින්. ඒ නිසා බොහෝ විට තමන්ට අවශ්‍ය විදිහට නෙමෙයි අනුන්ට අවශ්‍ය විදිහට කටයුතු කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මුලින්ම මතක තියාගන්න ඔබගේ කටයුතු කිරීමේ හැකියාව දක්ෂතා පිළිබඳ පූර්ව නිගමනයකට ඇවිල්ලා තමන්ගේ ආත්ම විශ්වාසය පෙරදරි කරගෙන කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි නීති කරදර ආදී ඇති කිරීමේ ඉඩකඩ තිබෙන නිසා ඔබ අත්සනෙහිම යොදද්දී නම් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි අන් අය වෙනුවෙන් අපවීම කැපවීමුත් මේ වසර දෙකමාර තුල හැකියතාක් සීමා කිරීම තමයි වැදගත් වෙන්නේ. පෞල් ජීවිත ආශ්‍රිතව ගත්තොත් දුවා දරුවන් සම්බන්ධව තීන්දුව తీරන ගනිද්දී ඔබ ව්‍යාපාරයක් කරනු ලබන කෙනෙක් නම් සේවක සේවිකාදීන් සම්බන්ධව තීන්දුව తీරන ගනිද්දී දෙපාරක් නෙමෙයි 10 පාරක්වත් හිතලා බලලා තීන්දුව తీරන ගැනීම වැදගත්. මොකද කලබලයට ගනු ලබන තීන්දුව తీරන නිසංසලයේ ඔබට පීඩා ඇති කරන ග්‍රහමාරුවක් හැටියට මේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තියෙනා වූ අහිතකරතා අතරම වැටීම් තැලීම් කැලලි සහිත තුවාල වම්මත වම්පාද ආශ්‍රිත ආබාධතා බහුල කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඔබට හැකියාවක් තිබෙන සෑම සෙනසුරාදා දිනකම පැයක් දෙකක් විවේකයක් හොයාගෙන කළුතල අංජන කැට වීපොරි සතකුප්ප බැබිල සුවඳ කොට්ටම් දේවදාර කලාඳුරු වල ලොත් සුඹුළු සමම්පිච්ච මල් කියන ඖෂධ සමවගෙන තම්බා නිවා ස්නානය කරන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් වේවි. ඒ වගේම සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් ඒක වඩාත් වැදගත් වේවි. මම හිතනවා ඔබ විදේශගත වෙලා හිටියත් සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීමට එහෙම බාධාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔබටත් පුළුවන් නම් සෙනසුරාදා දවස්වල ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ ඉන්න ස්ථානයේ බස්නාහිර පැත්තට වෙන්න අහිංසක සත්වයන්ට ආහාර ස්වල්පයක් දෙන්න මම හිතන එක වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් කර ගන්න පුළුවන්. කුම්භ ලග්නියන් බෝධි පූජාවක් එහෙම තියෙනවා නම් ඒ බෝධි පූජාව තියද්දී කිරියෙන කොළ 9ක් උඩ තියලා එළඹි තෙල් පහන් 9කුත් පත්තු කරන්න අමතක කරන්න එපා. සශ්‍රීකත්වයේ සෙනසුරු ඔබට ඒකාන්තයෙන්ම ළඟා කර දෙනව බව නම් කියන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබවත් ඔන්න දසත YouTube channel එකෙන් අපි අමතක කරේ නැහැ. මීන ලග්න හිමියන්ට එක දෙයක් කියන්න කැමති. ඒකයි මේ අන්තිම වෙනකම්ම හිටියේ. මොකද මීන ලග්න හිමියන්ට 2022 අප්‍රේල් මාසේ 29 වෙනිදා ඉඳලා වසර 7 මාරක සෙනසුරුගේ ඒ රාෂ්ටකයක් ලැබීමට නියමිතයි. ඒ නිසා වුණ වසර 30කට පස්සේ තමයි ඔබට මේ ලග්නේ රාෂ්ටකය ලබන්නේ. ඒ හින්දා ටිකක් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. වෙනද කරා වගේ කලබලයට අඩමානට අනුමානට කරනු ලබන කටයුතු වලින් ටිකක් පරිස්සම් වෙන්න. විශේෂයෙන් අවධානාත්මක රැකියා කටයුතු කරන උදවිය ඒ තුලදී තමන්ගේ අර පරිස්සම පිළිබඳ දෙපාරකට වඩා සිතා බැලීම වැදගත් වෙනවා. අපට පරිසරය පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න විශේෂයිත සර්පාදීන්ගෙන් කුමිසතුන්ගෙන් පවා කරදර විපත් ගෙන දෙනවා. සුරතලට ඇති කරන සතුන්ගෙන් පවා ඔබට පීඩා කරදර ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව ටිකක් සිහි තබාගෙන මේ වසර දෙකමාර තුළ කටයුතු කිරීම වඩාත් වැදගත් වන බව අමතක කරන්න එපා. ඒ වගේම තමයි පවුලේ වැඩිහිටි ඥාතියෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් බොහෝ විට කාලය, ශ්‍රමය, ධනය වැය කිරීම පවා ඇති කරනවා. පදිංචි ස්ථානගතව නැගෙනහිර දිශාවක පිරිසිදුභාවය නම් හැකිතාක් තබා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබ නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ නිවසේ බටහිර දිශාවට වඩා නිවසත් ඉඩමත් අතර මායිමේ නැගෙනහිර දිශාවේ ඉඩකඩ වැඩිපුර තබා ගන්නා තරමට අර මං කලින් කිව්ව දිව්‍ය ලෝකයේ අතුර සෙනසුරුගෙන් ඔබට ළඟා කරගන්න වාසනාව භාග්‍ය පවතිනවා. ඔබට හැකියාවක් තිබේ නම් මේ තිවෙන්නා වූ අහිතකරතා මගහරව ගන්න නීලාංජන සමාභාෂං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරම් කියන පාඨය වරක් වූ සජ්ජායනා කරන්න. ඒ වගේම තමයි ඔබ බෝධි පූජාවක් තබද්දී කෙසෙල් කොළ රවුමක් මත තබලා ඔබගේ වයසට අදාළව
දියෙහි පිපෙන මල් මාසේ පළමු වන සෙනසුරාදා දිනවල තබන්න. සෙනසුරුගෙන් ඔබට එල්ල කරන්න පුළුවන් අහිතකරතා මගහරව ගන්න පුළුවන්. ඔබ විදේශගතව ඉන්න කෙනෙක් නම් ඔබට හැකියාව තිබේ නම් මාසකට වරක් යෙදෙන පළමු සෙනසුරාදා දවස්වල ඔබට ළඟම ඇති පූජනීය ස්ථානයකට ගිහිල්ලා අඩුම වශයෙන් නිල් පැහැති මල් නමයක් පූජා කරන්න. මම හිතනවා නුහුරු නුපුරුදු ඒ රාෂ්ටකය හුරු පුරුදු එකක් බවට පත් කරගෙන සෙනසුරුගෙන් දිව්‍ය ලෝකයේ වතුර ඔබට ඉල්ල ගන්න අවස්ථාව ලැබේ කියලා. ඉතින් කොහොම වුණත් දසත YouTube channel එක වටා එකතු වෙච්ච ඔබට මේ සෙනසුරුගේ මාරුව ලක්නෙන් ලක්නට බලපාන ආකාරය ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔබට තිබෙන්නා වූ හිතකර තත්වයන් වඩාත් හිතකර කරගන්න මේ අභියෝගාත්මක සමය ඔබ උත්සාහ කරන්න. අහිතකරතා මගහරව ගන්න ඒ කල යුතු අත්පිළිවෙත් ඉෂ්ට සිද්ධ කර ගැනීම වගේම ඔබ අදහන්නා වූ කුමන ආගමක වුණත් යහපත් සිතුවිලි නැත්නම් යහපත් ක්‍රියාමාර්ග කරන්න බලාපොරොත්තු වෙන්න. ඒ තුලින් ඔබට තිබෙන්නා වූ ග්‍රහ තත්ත්වයන් निराකරණය කරගෙන ඔබට ඒ කටයුතු කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබෙනවා. මේ සෙනසුරුගේ ග්‍රහ මාරුවත් සමග බොහෝ විට ඔබගේ යටිසිතට නැත්නම් නිතරම මානසිකව කලකිරෙන්න පුළුවන්. ඔබ මේ ලෝකෙට වැඩක් නැති කෙනෙක් හැටියට. හැබැයි අමතක කරන්න එපා ඔබව ලෝකයක් වටින උදවිය ඔබේ නිවසේ බලාගෙන සිටින බව. ඒ නිසා ලෝකයක් වටින ඔබ ලෝකයක වටිනාකම අරගෙන මේ සෙනසුරුගේ ග්‍රහමාරුවත් එක්ක තමන්ගේ නිවසට යන්න උත්සාහ දරන්න. එවිට හැමදාමත් ඔබට දිව්‍ය ලෝකයේ අතුර තමන්ගේ සුරතින් ගිලිහෙන්නේ නැති වෙන්න තබා ගැනීමේ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දසත YouTube channel එක වටා එකතු සිටි ඔබ සැමට සුවබර අනාගතයකට උරුම හරුමකම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.